ඔහු පන්දු යැවීමේ තාක්ෂණයේ රෝල්ස් රොයිස් එකක්. හිටපු එංගලන්ත ක්‍රිකට් නායක ග්‍රෑම් ගූච් මයිකල් හෝල්ඩින්ව සමාන කරන්නේ අංග සම්පූර්ණ රෝල්ස් රොයිස් මෝටර් රථයකට. අපූර්ව රිද්මයක්, ඉහළ වේගයක් වගේම නිසි ඉලක්කයක් ඔහු සතු වුණා. මම අසංක හදිරම් පෑල, මේ ඇසිදිසි චරිතාවලිය. උස සහ ශක්තිමත් වේගපන්දු යවන්නන් සීමා ඉරවෙත දිවයන එක හරියට යුද රථයක් ඉදිරියට එනවා වගේ. ඒකට ලොකු ශක්තියක්, ලොකු වෙහෙසක් දරන්න වෙනවා. ඒත් ලෝකෙ ප්‍රබලතම වේගපන්දු යවන්නෙක් හිටියා. ඔහු සීමා ඉරවෙත දිවයන ආකාරය මිනිසුරුගේ කනටවත් නෑසෙන තරමින් සැහැල්ලුයි. ඔහු පා අඩි තැබුවේ පොළවේ ගෑවෙන නොගෑවෙන ගානට. ජමේකානු මලල ක්‍රීඩකයෙකු නිසා ඔහුගේ ධාවන රිද්මය ඉතාම ඉහළින් තිබුණා. සමහර වෙලාවල් වලදී විනිසුරුවන් ඔහු දිව එනවාද නැද්ද කියලා තහවුරු කරගන්න හැරි බලපු අවස්ථාත් තියෙනවා. කොච්චර සැහැල්ලුවෙන් දිවාවත් ඔහු දිව ආ වේගය සහ ඔහුගේ පන්දු යැවීමේ වේගය ඉතාම වැඩි, තර්ජනාත්මකයි. ඒ නිසාම ක්‍රිකට් ලෝකය ඔහුට නමක් පට බැන්දා. ඒ තමයි විස්පරිං ඩෙත්. සිංහලෙන් කිව්වොත් කොඳුරන මරණය. අද අපේ කතානායකයා තමයි විස්පරිං ඩෙත්. ඔහු තමයි මයිකල් හෝල්ඩින්. මයිකල් ඇන්තනි හෝල්ඩින් උපත ලබන්නේ 1954 වසරේ ජමයිකාවේ කිංස්ටන් නුවරදී. ඒ කාලේ වර්ණ භේදවාදය දරුණුවට පැවති යුගයක්. ඒ කියන්නේ සුද්දන් ශ්‍රේෂ්ඨය, කල්ලන් සහ දුඹුරුවන් අශ්‍රේෂ්ඨය යන මතය ලොව බල පැවැත් වූ යුගයක්. කළු පැහැය අප්‍රිය කළේ එකල සුද්දන් විසින් පමණක් නොවේ. කල්ලන් අතරත් කළු පැහැයේ ප්‍රමාණය ගැන වාද විවාද තිබුණා. ඔවුනුත් කුලල් කාගත්තා. මයිකල් හෝල්ඩින්ගේ පියාගේ සමය පැහැය කළු වැඩියයි පවසමින් ඔහුගේ මව් පාර්ශ්වයේ නෑදෑයන් ඔවුන්ව පවුලෙන් ඈත් කළා. ඔහු හැදී වැඩුණේ සමය පැහැ ගැන එවන් ප්‍රශ්න ඇතිව තිබූ යුගයක එවන් පීඩනයක් මැදයි. ඒත් හෝල්ඩින්ගේ වාසනාවට ඔහුගේ දෙමාපියන් ක්‍රීඩාවට ඇලුම් කළ අය. ඒ නිසා ඔවුන් තම පුත්‍රයාව ක්‍රීඩාවට යොමු කළා. කුඩා කාලෙදීම ඔහුව ක්‍රිකට් ක්‍රීඩා කරන්නට යවුණා. කුඩා කාලයේදී ඔහු ඇදුම රෝගයෙන් පීඩා විඳි බව සඳහන්. ඒත් ක්‍රීඩාවලට යොමු වීම නිසා ඔහුගේ රෝගය ඉක්මනින්ම සුව වුණා. නව යෝන් විය පසු කරන විට ඔහු සම්පූර්ණයෙන්ම නිරෝගී ක්‍රීඩාශීලී දරුවෙකු වුණා. ජමයිකාවේ දරුවන් ක්‍රීඩා කරන ආවේනික ක්‍රිකට් වර්ගයක් තමයි කැචි ශබි. එහිදී කෙනෙකු උඩපන්දුවක් ලබාගත හොත් පිතිකරණයට අවස්ථාව ලැබෙන්නේ ඔහුටයි. එනිසා පිත්ත අතට ගන්නට අවශ්‍ය නම් පන්දු යවන්නන් කළ යුතු වන්නේ පිතිකරුවාව කඩුල්ල බිඳ දමා දවා ගැනීමයි. එම නිසා වේගය වැදගත්. ඒ දරුවන් කිසිදු ආරක්ෂක උපාංගයක් පළඳින්නේ නැහැ. ඇතැම් පිතිකරුවන් පාදයේ ඉදිරියට දමා පන්දුව නවත්වා ගන්නා නිසා වේගෙන් පන්දු යැවීමෙන් ඔවුන්ට රිදවිය හැකියි. කුඩා කාලයේදී දඟපන්දු යවන්නෙකු හෝල්ඩින් වේගෙන් පන්දු යැවීමට යොමු වුණේ කැචි ශබි ක්‍රීඩාව නිසා. 1975 ලෝකශූර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ප්‍රබල අවධියක සිටියේදී ඔවුන්ගේ වේග පන්දු යවන්නෙකු බර්නාඩ් ජූලියන් ආබාධයකට ලක් වුණා. ඒ ඕස්ට්‍රේලියානු සංචාරයක් අතරතුරදී මේ අතරතුර හෝල්ඩින් කොදෙව් ඒ කණ්ඩායම සමගින් ක්‍රීඩා කරමින් සිටියා. ආරම්භක වේගපන්දු යවන ක්‍රීඩක ඇන්ඩි රොබර්ට්ස් හට සහාය දීමට කොදෙව් බලධාරීන් විසින් තෝරාගෙන තිබුණේ 21 හැවිරිදි මයිකල් හෝල්ඩින් වයි. එකල ක්‍රීඩකයින් වෙත ලිඛිත දැන්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මයිකල් හෝල්ඩින්ව කොදෙව් කණ්ඩායමට තෝරාගත් බව ගුවන් විදුලියෙන් අසන්නට ලැබී තිබුණා. ඒ බව හෝල්ඩින්ට පැවසුවේ ඔහුගේ මිතුරෙක්. මිතුරා උඩ පනිමින් සතුටු වන්නට වුණත් හෝල්ඩින් කල්පනා කළේ වෙනත්ම දෙයක්. නත්තල් දිනේ නිවසේ සිටින්නට නොහැකි වන්නේ යයි ඔහු කල්පනා කළා. එදින ඔහු සිතුවේ තමන්ව එදිනම ජාතික කණ්ඩායමට තෝරාගත්තේ ඇයිද කියයි. එහෙත් ඔහු සංචාරයට එක් වුණා. ඕස්ට්‍රේලියාවේදී අධිවේගයෙන් පන්දු යවූ හෝල්ඩින් පැයට කිලෝමීටර් 156ක පමණ වේගයෙන් පන්දු යවා තිබුණා. එකල ඒ ඕස්ට්‍රේලියාවේ ජෙෆ් තොම්සන් සහ ඩෙනිස් ලිලිටත් වැඩි වේගයක්. තරග 5කදී හෝල්ඩින් කඩුළු 10ක් දවා ගත්තා. ඒත් කොදෙව්වන් 5ට එකක් ලෙස තරගාවලිය පරාජය වුණා. හෝල්ඩින් පන්දු යවා තිබුණේ දෙවැනි තරගයේදී ඇති වූ සුළු ආබාධයක්ද සමගයි. ඉන්දියානු කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් දූපත්ති සංචාරයක නිරත වුණේ ඉන්පසුවයි. ඇන්ඩි රොබර්ට්ස් ඊට ක්‍රීඩා කළේ නැහැ. ඕස්ට්‍රේලියාවේදී ලද පරාජය නිසා කොදෙව් වේග පන්දු යවන්නන් ඉන්දියානු පිතිකරුවන්ට පන්දු යවුවේ අධික වේගයෙන්. එක් කිනිමකදී ඉන්දියානු පිතිකරුවන් 5 දෙනෙකු පන්දුවට පහර දීමෙන් තොරවම තරග කිරීමෙන් වැළකී සිටියා. පන්දු යැවීමේ අංශයේ සම්පූර්ණ බර තමන් මතට ගත් හෝල්ඩින් තරග 3කදී කඩුළු 19ක් දවා ගත්තා. තරග 2කට එකක් ලෙස කොදෙව්වන් තරගාවලිය ජයගත්තා. ඉන්පසුව හෝල්ඩින්ට සහභාගී වන්නට තිබුණේ එංගලන්ත සංචාරයකට. එවන විට එංගලන්ත ටෙස්ට් නායකත්වය දැරුවේ ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනාගත් විස්තර විචාරක ටෝනි ග්‍රෙග්. එහෙත් එකල ටෝනි ග්‍රෙග් යනු අනවශ්‍ය වචන හරඹවලට සමතෙකු ලෙසයි සැලකුණේ.
තරගාවලිය ඇරඹෙන්නට පෙර ටෝනි ග්‍රෙග් මාධ්‍ය ඉදිරියේ මෙලෙස අදහස් පළ කොට තිබුණා. බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩකයන් වැඩි වාසි සහිතව ක්‍රීඩා කරද්දී විශිෂ්ට ක්‍රීඩකයන් ඒත් ඔවුන් වැටුනොත් ඔවුන් යටිපතුල් ලෙව කනවා. මගේ අදහස ඔවුන්ට අපේ යටිපතුල් ලෙව කන්න වෙයි කියලා. මේ ප්‍රකාශය බටහිර ඉන්දිය කොදෙව්වන්ව කෝපයට පත් කළා. වර්ණ බෙහෙදවාදය ප්‍රබලව පැවති යුගයකදී සුදු ජාතික ක්‍රීඩකයෙකු එවැනි ප්‍රකාශයක් කිරීම ඔවුන්ව සිත් වේදනාවට පත් කළා. එංගලන්තයට හොඳ පාඩමක් ඉගෙනවීමට ඔවුන් අධිෂ්ඨාන කරගත්තා. තරගාවලියේදී කොදෙව් වේගපන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවන්ව භ්‍රාන්තියට පත් කළා. ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී පැවති තෙවැනි තරගය බිහිසුණු කොදෙව් වේගපන්දුකරණය ඉතා හොඳින් ප්‍රකට කළ තරගයක්. මයිකල් හෝල්ඩින් සහ ඇන්ඩි රොබර්ට්ස් අධිවේගෙන් බවුන්සර් පන්දු යවන්නට වුණා. එංගලන්ත පිතිකරුවන්ගේ ශරීරවල ඇති තරම් ඒ පන්දු වැදුණා. එකල පිතිකරුවන්ට හරිහැටි ආරක්ෂක උපාංග තිබුණෙත් නැහැ. එම නිසා ටෝනි ග්‍රෙග්ගේ වචන නිසා සෑම එංගලන්ත පිතිකරුවෙකුටම විපාක විඳින්නට සිදු වුණා. හෙඩින්ලිහිදී පැවති සිව්වැනි ටෙස්ට් තරගයේදී ඔවුන්ට ලැබුණේ මන්දගාමී විකට්ටුවක්. ඒත් හෝල්ඩින් එහිදීත් ප්‍රතිවාදීන්ට කිසිදු සහනයක් ලබා දුන්නේ නැහැ. එංගලන්ත කඩුළු සුණු විසුණු කරමින් මන්දගාමී විකට්ටුවක අධිවේග පන්දු යැවීමේ ප්‍රදර්ශනයක් දැක්වූ හෝල්ඩින් ගැන ඇන්ඩි රොබර්ට්ස් පවා පුදුමයට පත් වූ බව කියවෙනවා. හෝල්ඩින් සහ රොබර්ට්ස් කඩුළු 28 බැගින් දබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුළුලාභීන් වුණා. පස්වැනි තරගයේ පළමු ඉනිමේදී හෝල්ඩින් විසින් ලකුණු 92කට කඩුළු 8ක් දවා ගත්තා. ඒ කඩුළු සියල්ල කඩුල්ල මුවා කිරීමට හසු කිරීම හෝ කඩුල්ල බිඳ දැමීම. ඉන් ඔබට ඔහුගේ පන්දුවේ වේගය ගැන කියා දෙනු ඇති. එය ඔහුගේ හොඳම පන්දු යැවීමේ දක්ෂතාවයයි. මීළඟ ඉනිමේදී කඩුළු 6ක් දවාගත් ඔහු තරගය පුරාවට කඩුළු 14ක් දවා ගනිමින් විශිෂ්ට ලෙස දස්කම් පෑවා. තරග 5කින් යුත් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කොට වයිට් වොෂ් යන වචනයද ක්‍රිකට් ජනවහරින් ඉවත් කොට තරගාවලිය බ්ලැක් වොෂ් කරන්නට කොදෙව්වන් සමත් වුණා. කෙතරම් දක්ෂතා දැක්වුවත් කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ට එකල ගෙවනු ලැබුවේ ඉතාම සුළු වැටුපක්. එම නිසා හෝල්ඩින් අධ්‍යාපනය ගැන වැඩි අවධානයක් යොමු කරන්නට සැරසෙද්දී ලෝකතලයේ නව ක්‍රිකට් ගමනක ආරම්භය සිදු වුණා. ඒ වර්ණවත් ඇඳුම් පැළඳුම් සුදු පැහැති පන්දුව විදුලි ආලෝකය ක්‍රිකට් ක්‍රීඩාවට ආ කාලයයි. ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙකු කෙරි පැකගේ අදහසකට අනුව ජනප්‍රිය සහ ධනවත් ක්‍රිකට් ක්‍රීඩාවක් නිර්මාණය කිරීම ආරම්භ වී තිබුණා. පළමු තරගාවලිය නම් වුණේ වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් යන නමින්. එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලෝක ක්‍රිකට් කණ්ඩායමක් ක්‍රීඩා කළා. ටෝනි ග්‍රෙග්ගේ නායකත්වයෙන් යුත් ලෝක ක්‍රිකට් කණ්ඩායමට මයිකල් හෝල්ඩින්ද ඇතුළත් වුණා. කොදෙව් ක්‍රීඩකයන් සහ ටෝනි ග්‍රෙග්ගේ විරසකය ඒ වන විටත් සංසිඳී නොතිබුණත් ක්ලයිව් ලොයිඩ්ගේ ඉල්ලීම මත හෝල්ඩින් ඒ නව තරගාවලියට එක් වුණා. ඔහු තම පළමු මෝටර් රථය මිලදී ගත්තේ ඊට සහභාගී වී උපයාගත් මුදලින්. පසුව ඔහු තමන්ටම කියා නිවසක්ද මිලට ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාව නව මගකට හැරමින් තිබුණා. 1979-80 තරගවාරයේදී නවසීලන්තයේ සංචාරයක නිරත වූ හෝල්ඩින් ඇතුළු කොදෙව් කණ්ඩායමට වැරදි විනිසුරු තීරණ නිසා දිගින් දිගටම අපහසුතාවයට පත්වන්නට සිදු වුණා. හෝල්ඩින් මේ ගැන සිටියේ කෝපයෙන්. පළමු ටෙස්ට් තරගය තුලදී යව් පන්දුවකදී කඩුළු රකින්නා විසින් ලබාගත් උඩ පන්දුවක් වෙනුවෙන් ඉල්ලීමක් කළ පසු එයද නිෂ්ප්‍රභා වුණා. එයින් කෝපයටපත් හෝල්ඩින් කඩුල්ලට පයින් පහරක් ගැසුවේ කෝපය දරාගත නොහැකිවයි. එය ඔහුගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන අවස්ථාවක්. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පන්දුවාරය ලෙස සැලකෙන පන්දුවාර කිහිපයක්ම තිබෙනවා. මයිකල් හෝල්ඩින් ඉන් එකක හිමිකරුවෙක්. මේ සිද්ධිය සිදු වුණේ 1981 වසරේදී. මේ විශිෂ්ට පන්දුවාරයට මුහුණ දෙන්නට සිදු වුණේ දක්ෂ එංගලන්ත ආරම්භක පිතිකරුවෙකු ජෙෆ් බොයිකොට් හටයි. පළමු පන්දුව ඔහුගේ අතෙහි වැදී බිම පතිත වුණා. දෙවැනි පන්දුව ඔහුට නොපෙනීම කඩුළු රකින්නා වෙත ඇදී ගියා. තවත් පන්දු කිහිපයකදීම බොයිකොට් පරාජය වුණා. 6 වැනි පන්දුවේදී ඔහුගේ කඩුල්ල සුණු විසුණු වුණා. බොයිකොට් පවසන්නේ හෝල්ඩින් කෙතරම් වේගෙන් පන්දු යවුයේද කියතොත් දෙවැනි පන්දුව ඔහු නුදුටු බව සහ කෙමෙන් මීළඟ පන්දුවල වේගය වැඩි වූ බවයි. බොයිකොට් පවසන අන්දමට භයානකම දෙය නම් හෝල්ඩින් එතරම් සැහැල්ලුවෙන් දිවවිත් එතරම් වේගෙන් පන්දු යවුයේ නම් ඔහුට වේගෙන් පන්දු යවන්නට අවශ්‍ය වූහොත් කුමක් සිදුවේද යන්න Taman දැන සිටීම බවයි. හෝල්ඩින්ගේ දිගුකාලීන වේගපන්දු සගයා වුණේ ඇන්ඩි රොබර්ට්ස්. ඔවුන් දෙදෙනා ටෙස්ට් තරග 33කදී එකට පන්දු යවා ඇති අතර ඒ තුල කඩුළු 216ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා. රොබර්ට්ස් පවසන්නේ දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව් දෙස හොඳින් බලා සිටි බවත්, ඉරියව්වල වෙනසක් අවශ්‍ය වූ විට ඒ ගැන කෙටියෙන් අදහස් බෙදාගත් බවත්. ඒ නිසා ඉක්මනින් වෙනස්කම් කර ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබී තිබුණා. එම යුගලයේ ඉතිහාසයේ වේගවත් මෙන්ම සාර්ථකම වේගපන්දු යුගලවලින් එකක්. ඔවුන් දෙදෙනාට ජොයිල් ගාන සහ කොලින් ක්‍රොෆ්ට් එකතු වීට කොදෙව් වේගපන්දු බලෑනිය කෙතරම් බලවත් වූයේද යන්න අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. මොවුන් සිව් දෙනා 1979 ලෝක කුසලාන තරගාවලියේදී එකට ක්‍රීඩා කළා. ඔවුන් වැහැඳුනුනේ ෆියසම් ෆෝසම් නැතහොත් බිහිසුණු සිව් සමාගම ලෙසයි. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම 1979 ලෝක කුසලාන අවසන් මහා තරගයට පැමිණියා. කොදෙව්වන් එංගලන්තයට ලබා දුන් ඉලක්කය ලකුණු 287ක්.
සියලු එංගලන්ත පිතිකරුවන් ලකුණු 194ක් තුල දැවී ගියා. ජොයල් ගාන කඩුළු 5ක් දවාගෙන හොඳම පන්දු යවන්න වුණත් හෝල්ඩින් පන්දු අර 8ක් යවා ලකුණු 16කට කඩුළු 2ක් බිඳ හෙළුවා. 1984 දී විවියන් රිචඩ්ස් හා එක්වූ හෝල්ඩින් එක්දින තරගයක 10 වැනි කඩුල්ල වෙනුවෙන් වූ හොඳම සබඳතාවය වාර්තා කළා. ටෙස්ට් තරගවල ලකුණු 10ට වඩා අඩුවෙන් වාර්තා කළ පිතිකරුවන් අතුරින් වැඩිම 6 පහරවල් එල්ල කොට ඇත්තේද හෝල්ඩින් විසින්. 1987 නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් හිදී ක්‍රීඩා කළ ටෙස්ට් තරගයෙන් පසුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා. ඉන්පසුව විස්පරින් ඩෙත් නම් ස්වයං චරිතාපදානය ඔහු විසින් එළිදැක්වූයේ සිය කතන සහ රචනා හැකියාව ගැන ඉඟියක් ලබා දෙමින්. මයිකල් හෝල්ඩින් තම හොඳම කාලයේදී පැයට කිලෝමීටර් 145 සිට 160 දක්වා වේගයකින් පන්දු යවූ වේග පන්දු යවන්නෙක්. බටහිර ඉන්දිය කොදෙව් පන්දු යවන්නෙකු විසින් ටෙස්ට් තරගයකදී දක්වා ඇති හොඳම දක්ෂතාවය දක්වා ඇත්තේ ඔහුයි. එක්දින ඉනිමක 10 වැනි කඩුල්ලේ හොඳම සබඳතාවය පවත්වා ඇත්තේ ඔහු සහ විව් රිචඩ්ස්. මයිකල් හෝල්ඩින් ලෝක ශූරයෙක්. ඔහු වෙනුවෙන් ජමේකාවේ මුද්දරයක් පවා වෙන් වී තිබෙනවා. ඔහුගේ දිවිගමනේ සාර්ථකත්වය වෙනුවෙන් නැගෙනහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඔහුට ගෞරව උපාධියක්ද පිරිනැමුණා. පසුව ඔහු ජමේකාවේ කිංස්ටන් නුවර ඉන්ධන සේවාස්ථානයක් ඇරඹුවා. එහි නම වුණේ මයිකල් හෝල්ඩින් සර්විස් සෙන්ටර්. වරින් වර දේශීය තරගවලට විනිසුරුවරයෙකු වශයෙන් සහභාගී වුණත් එය ඔහුගේ ව්‍යාපාරය සමග සමබර කර ගැනීම අපහසු වුණා. 1990 දී හෝල්ඩින් ක්‍රිකට් විස්තර විචාරණයට පිවිසුණා. ඔහුගේ බර ඇති හඬ, ඍජු අදහස් සහ විචාරශීලී අදහස් ක්‍රිකට් ක්‍රීඩාවට එළියක් වුණා. මේ වන විටත් ඍජු අදහස් ප්‍රකාශ කරන විස්තර විචාරකයෙකු ලෙස ඔහු ප්‍රසිද්ධයි. ඔහුගේ පළමු බිරිඳ ශ්‍රී ලාංකික කාන්තාවක්. ඇය නමින් ෂෙරින් හෝල්ඩින්. දැනට ඔහුගේ විවාහක බිරිඳ ලොරි ඇන් හෝල්ඩින් නම් ඇන්ටිග්වා ජාතික කාන්තාවයි. වර්ණ භේදවාදයෙන් බැටකමින් ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩාවේ සමානාත්මතාවය වත්මන් තලයට ගෙනීමට රුකුලක් වූ විශිෂ්ට වේගපන්දුයන්නෙකු වන මයිකල් හෝල්ඩින් නාමය ඔහුගේ බර කටහඬ සහ ඍජු හරබර අදහස්වල දෝංකාරයත් සමගින් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට භාරවනු ඇති. ඒ වගේ රිද්මයානුකූල ධාවනයක් වෙනත් කිසිදු වේගපන්දු යවන්නෙකුගෙන් මා දැක නැහැ. මයිකල් හෝල්ඩින් කියන්නේ කොච්චර විශිෂ්ට වේගපන්දු යවන්නෙකුද කියලා කියන්නට ඔහුගේ ධාවන රිද්මයම ප්‍රමාණවත්. හමුවෙමු මීළඟ වැඩසටහනින්. මේ ඇසිදිසි.